ශීඝ්‍රතා මිනුම කියන කාරණේ. ඒකෙන් මම එක උදාහරණයක් වලදී කතා කරේ. මම ගණන් කීපයක් හදන්න කියලා කිව්වා. අද මම මුළු ඒ ටියුබ් එකේ සියලු කොටස් වලට අදාළ වැඩි ටික විසඳන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට තියෙන්නේ මේ ගාන උත්සාහ කරලා නැත්නම් උත්සාහ කරලා බලලා ඊට පස්සේ ඒක වැටහෙන්නේ නැත්නම් වීඩියෝ එක ප්ලේ කරලා බලන්න මොකක්ද ඒ විසඳුම මාර්ගය කියලා. දැන් අපි බලමු පළවෙනි ගාන. පළවෙනි ගැටලුව. ඒක කියනවා ඝනකාකාර ඝන වස්තුවකට නිරන්තරයෙන් ඒකාකාරව තාප ශක්තිය සපයන විට එකී ධාරයක දිග තත්පරයට සෙන්ටිමීටර් 0.2ක මේක දෙපාරක් ඇදලා තියෙනවා. ශීඝ්‍රතාවයෙන් වැඩි වෙමින් පවතී. එතකොට මම කිව්වා මේ මෙවැනි ගැටලුවලදී අනිවාර්යයෙන්ම මේ එක ශීඝ්‍රතාවයක් නියත ශීඝ්‍රතාවයක් තියෙනවා. පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය, දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය, වර්ගඵල වෙනස් වීමේ ශීඝ්‍රතාවය, මොකක් හරි රාශියක වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. දැන් මේකේ කියන්නේ අර ඝනකේ ධාරයක් තප්පරයට සෙන්ටිමීටර 0.2ක ශීඝ්‍රතාවයෙන් වැඩි වීමෙන් පවතිනවා. ඒ කියන්නේ ධාරයක සාධාරණ දිග අපි L කියලා හිතුවොත් dl යට dt. dl යට dt තමයි 0.2 වෙන්නේ. ධාරයක දිග සෙන්ටිමීටර 6ක් වන මොහොතේ එහි මතු පිට වර්ගඵලයේ වැඩි වීමෙන් පවතින ශීඝ්‍රතාවය සොයන්න කියලා කියනවා. හරි. එතකොට එහෙමනම් පළවෙනියෙන්ම කරන්න ඕන වෙන්නේ මතු පිට වර්ගඵලයේ වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය අපි හොයන්නේ කියලා කියන්නේ. එහෙනම් මේ ඝනකයේ සාධාරණ මොහොතක් සලකලා මේ ඝනකය මොහොතින් මොහොත ධාරවල දිග වෙනස් වීම පවතිනවා. හැබැයි මේකේ උපකල්පනයක් තියෙනවා. ඒ හැම වෙලේම මේක අර ඝනකාකාර හැඩේ පවතිනවා කියන්නේ. ඒ කියන්නේ හැම ධාරයක්ම එකම ශීඝ්‍රතාවයෙන් දිග වෙනස් වෙනවා කියන්නේ. ඒ උපකල්පනයේ මත තමයි මේ කටයුත්ත අපිට කරන්න වෙන්නේ. එතකොට දැන් ප්‍රධානම දේ තමයි දැන් මතු පිට වර්ගඵලයේ වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය අපි ගන්නවා. එතකොට අපි මතු පිට වර්ගඵලයේ කැපිටල් A කියලා ගත්තොත් dA යට dt තමයි අහන්නේ. dA යට dt තමයි අපි අහන්නේ. හැබැයි ධාරයක දිග සෙන්ටිමීටර 6ක් වෙන වෙලාවට L සමානයි 6. ඔන්න ඔබ තමයි අපි අහන ප්‍රශ්නේ. ධාරයක දිග සෙන්ටිමීටර 6ක් වෙන වෙලාවේ ධාරයක දිග සෙන්ටිමීටර 6ක් වෙන වෙලාවේ මතු පිට පෘෂ්ඨීය වර්ගඵලයේ වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. මේක තමයි අපි අහන ප්‍රශ්නේ. එතකොට එහෙමනම් අපි මේ dA යට dt කියන අවකල පදේ හදාගන්න බෑ. ඒ සඳහා මොකද කරන්න ඕනේ අපි මේ ඝනකයේ සාධාරණ අවස්ථාවක් සලකලා එවිට මතු පිට පෘෂ්ඨ වර්ගඵලයේ කැපිටල් A කියලා අරගෙන අන්නේ ඒ වලට තියෙන ෆන්ක්ෂන් එක t විශේෂයෙන් අවකලනය කරපුවාම අපිට dA යට dt කියන පදේ හම්බ වෙනවා. ඒක L සමානයි 6 දී කොච්චරද කියන එක තමයි අපි කැල්කියුලේට් කරන්න යන්නේ. කාර්යය පැහැදිලිද? එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ ඝනකයේ සාධාරණ අවස්ථාවක් සලකලා එවිට මතු පිට වර්ගඵලයේ කැපිටල් A කියලා අරගෙන ඒ සඳහා සූත්‍රයක් ගොඩනගන්න. එතකොට මේ සාධාරණ අවස්ථාවේ ඝනකයේ පැත්තක දිග අපි ගමු L කියලා. නැත්නම් x කියලා ගත්තත් කමක් නැහැ. අපි L කියලා ගමු. සාධාරණ මොහොත. ඒ සාධාරණ මොහොතේ ධාරයක දිග අපි ගමු කැපිටල් L කියලා. මතු පිට පෘෂ්ඨ වර්ගඵලයේ කැපිටල් A කියලා ගමු. පෘෂ්ඨ වර්ගඵලය සමානයි කැපිටල් A යයි ගන්න. එහෙනම් අපි ඒ සඳහා සූත්‍රයක් ගොඩනගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම L වල ෆන්ක්ෂන් එකක් වෙයි.
ඔබ දන්නවා මේ එක පෘෂ්ඨයක වර්ගඵලය වෙන්නේ L වර්ගය. එක පෘෂ්ඨයක වර්ගඵලය වෙන්නේ L වර්ගය. එක පෘෂ්ඨයක වර්ගඵලය වෙන්නේ L වර්ගය. ඒ වගේ පෘෂ්ඨ 6ක් තියෙනවා. එහෙනම් අපි දන්නවා කැපිටල් A සමානයි 6යි L වර්ගය. දැන් අපිට ඕනේ D dt නිසා අපි කාලය විශ්ලේෂණය මේක අවකලනය කරනවා. T විශේෂ අවකලනය. T විශේෂ අවකලනය. අපි මේක T වලින් අවකලනය කරොත් dA යට dt සමානයි 6 නියතයක්. ඔබ දන්නවා L වල ෆන්ක්ෂන් එකක් T වලින් අවකලනය වෙන්නේ ඒක L වලින් අවකලනය වෙන්නේ. ඒතකොට L වලින් L වර්ගය අවකලනය වුණාම 2යි L වෙනවා. හැබැයි අපි L වලින් නෙමෙයි මේක අවකලනය කරන්නේ T වලින්. ඒතකොට L වලින් අවකලනය කරලා නෙමෙයි 2යි L උනේ. ඒ කියන්නේ dL එකක් උඩට දාන්න ඕනේ. යටට දාගත්ත dL කැපෙන්න දාන්න ගියේ dt කොහොමද තියෙන්නේ? මේකෙදි මම අනන්තවත් පැහැදිලි කරලා තියෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියන එක. දාම නීතිය වෙන්නේ ඇත්තටම දැන් අවුන ආය වාරක් පැහැදිලි කරන්න. දැන් d යට dt L වර්ගය කියන එක නේ කරන්නේ. d යට dt L වර්ගය. මේක හරියන්නේ නැහැ. එතකොට අපි කරන්නේ d යට dL කියලා දාලා L වර්ගය. හැබැයි අපි dL එකක් දාගත්ත නිසා මේ dL කැපෙන්න දාලා නෙමෙයි. මෙන්න මේ L වර්ගය තමයි මේක තමයි 2යි L. මේක තමයි 2යි L කියලා මම අරන් දෙන්නේ. 2යි L කියලා අරන් දෙන්නේ ඒක. මෙන්න මේක. 2යි L dL එකට dt. ඒතකොට මෙතනින් එනවා 12යි L. හැබැයි අපි දන්නවා මේ dL එකට dt කියන්නේ මෙයාගේ මේ දිග වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය. ඒක නියතයක්. 0.2යි. ගානේ දීලා තියෙනවා. ධාරයක දිග තප්පරයක සෙන්ටිමීටර් 0.2ක ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මේකට මට ආන්සර් ගන්න පුළුවන් ඒක. මම ඉස්සරහ ලියන හේතුව මොකක් නිසාද? dL එකට dt සමානයි 2. එතකොට මට මෙතන එන උත්තරේ 24යි L. 24යි මම මේක මගලා දාන්නම්. 24යි L කියලා එනවා. A ඉන්නේ dA යට dt. දැන් මට ඕනේ මේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වෙන වෙලාවේ dA යට dt වල කියන L සමානයි 6 ආදිසි. එම නිසා dA යට dt L සමානයි 6 සමානයි 24 ඒවා 6 147යි ජීවි දෙකයි 147යි වර්ග සෙන්ටිමීටර් තප්පරයට. ඒ කියන්නේ මේ මොහොතේ කියන්නේ ධාරයක දිග 6ක් වෙච්ච මොහොතේ මෙයාගේ මතුපිට පෘෂ්ඨ වර්ගඵලය තප්පරයට වර්ග සෙන්ටිමීටර් 144කින් වැඩි වෙමින් පවතිනවා. ඕක ඊළඟ තප්පරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ධාරයක දිග වෙනස් වෙන්න වර්ගඵලය වෙනස් වෙන ශීඝ්‍රතාවයත් වෙනස් වෙනවා. මේ මොහොතේ තියෙන ශීඝ්‍රතාවය තමයි ඔය තියෙන්නේ. ධාරයක දිග 6ක් වෙන වෙලාවේ මෙයාගේ මතුපිට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙමින් පවතින ශීඝ්‍රතාවය. ඉතින් මේ කැල්කියුලේෂන් එක මේ උත්තරය කලණයෙන් නැර වෙන කිසිම ක්‍රමයකින් ගන්න බෑ. මේ ගන්න පුළුවන් කලණයෙන් පමණයි. කලණයෙන් පමණයි. ඒකෝර මම දැන් මේවා ලියා ගන්න කාලය දෙන්නේ නැහැ. මොකද මට ළමයි සමාජ දෙනෙක් ඇත්තට මේක හොඳ අදහසක්. මොකද මම මේක ලියා ගන්න කාලය දුන්නොත් ඔයගොල්ලන්ට ඒ ටික යවන්න වෙනවනේ. ඒතොර මටත් දෙයක් යනවා මගේ දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට දෙයක් යනවා මේක බලන්න කියනවා. ඕගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා තියලා මේක ලියා ගන්න. මම ගාන හදන්න කලින් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ ගාන හදලා try කරලා මේක බලන්න. එතකොට ඒ කාර්යය හරි. එහෙනම් මම ඊළඟ ගානට යනවා. දෙවෙනි ගාන.
මම දෙවෙනි කාරණයට යන්නම්. දෙවෙනි කාරණේ කියනවා බැලුනයක් ගෝලාකාර ලෙස පිම්බෙන. එහෙම අපිට හැම වෙලේම බැලුම් කියනවා ගෝලාකාර ලෙස පිම්බෙනවා කියලා කියන්න බෑ. තුලට ඒකාකාරී ලෙස වාතය ඇතුල් කිරීමේදී එහි පරිමාව තත්පරයට ඝන සෙන්ටිමීටර 3ක ශීඝ්‍රතාවයෙන් වැඩි වෙමින් පවතී. පරිමාව තත්පරයට ඝන සෙන්ටිමීටර 3ක ශීඝ්‍රතාවයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ dv යට dt. අන්න ආව පොයින්ට් එක. dv යට dt. හරි? ගෝලයේ අරය සමානයි සෙන්ටිමීටර 10ක් වන මොහොතේ අරය වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය සොයන්න. dr යට dt හොයන්න කියලා කියනවා. හරිද? එනයි මේ මොහොතේ බැලුනේ මදුපිට ප්‍රස්ථ වර්ග බලය වැඩි වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවයද සොයන්න කියලා කියනවා. ඒකට අපි එහෙනම් ඉස්සලාම සාධාරණ අවස්ථාවක් සලකනවා. ගෝලය එයාගේ අරය ආදු මොහොතක්. ඒ වෙලාවේ එයාගේ පරිමාව v කියලා හිතනවා. v මතුපිට පෘෂ්ඨ වර්ගඵලයෙන් කැපිටල් A මතුපිට පෘෂ්ඨ වර්ගඵලය මතුපිට පෘෂ්ඨ වර්ගඵලය සමානයි කැපිටල් A. හරි? අපි දන්න දේ තමයි මෙතන dv යට dt 3යි කියන්නේ. dv යට dt වලගේ 3යි කියන එක අපි දන්නවා. එහෙනම් දැන් මේක පාවිච්චි කරද්දී මේ පරිමාව සඳහා අපි සූත්‍රයක් කොටනවා. මොකද දැන් ඉස්සලාම වර්ගඵලය සඳහා සූත්‍රයක් කොටගෙන එකේ තේරුමක් නැහැ. මොකද ඒක නම් දෙවනුව තමයි ඒක අපි අහන්නේ. අපි එහෙනම් ඉස්සලාම පරිමාව සඳහා සූත්‍රයක් කොටනවා. v සමානයි උදාහරණ 3න් 4යි ෆයි r ගණනය. දැන් මේක t විශේෂයෙන් අවකලනය කරනවා. t විශේෂයෙන් අවකලනය. t විශේෂයෙන් අවකලනය. මේක t වලින් අවකලනය කරනවා. එතකොට එනවා dv යට dt සමානයි 4යි 5යි යට 3 3යි යාර වර්ගය 3ට 3 එක වෙනවා. ඒතර 4යි 5යි 4යි 5යි 4 3ට 3 එක වෙනවා. 4යි 5යි යාර වර්ගය 4යි 5යි r වර්ගය. ඒක තමයි dv යට dt කියන්නේ. අපි ඉල්ලන්නේ අරය 10ක් වන මොහොතේ මෙතන මට පොඩි හරියක් වුණා. මේ දැන් මෙතන dr යට dt වලින් ගුණ කරන්නේ. දැන් මෙයාව අවකලනය කරන්න බෑ d වලින්. අපි r වලින් අවකලනය කරේ. ඒතකොට 3r වර්ගය මේ ගුණ වෙනවා dr යට dt. අපි දන්නවා මේ dv යට dt කියන්නේ 3යි කියලා. එම නිසා මේ dv යට dt කියන්නේ 3යි. 3 සමානයි 3ට 3 ගන්නවා 4යි 5 r වර්ගයේ 4යි 5 r වර්ගයේ dr යට dt. එහෙනම් මේකෙන් එනවා dr යට dt සමානයි කියලා. 3ට 4යි 5යි r වර්ගය. දැන් අපෙන් අහන්නේ අරය 10ක් වන මොහොතේ අරය වෙනස් වෙන පාදක ශීඝ්‍රතාවය. කියන්නේ dr යට dt අහන්නේ r සමානයි 10යි. අරය 10ක් වන මොහොතේ අරය වෙනස් වෙන පාදක ශීඝ්‍රතාවය. අරය වෙනස් වෙන පාදක ශීඝ්‍රතාවය කියන්නේ dr යට dt කියන්නේ. ඕනම එකක් වෙනස් වෙන පාදක ශීඝ්‍රතාවය කියන්නේ එම රාශිය කාලය විසින් අවකලනය කරපුවාම වෙන අවකලන සම්මුතිය. එතකොට dr යට dt
R සමානයි 10යි. එහෙමනම් dr dt R සමානයි 10යි. සමානයි 3යි 4යි 5යි 10යි වර්ග. R සිලියක. तर මේක තමයි මේ R සමානයි 10 වෙන වෙලාවේ අරය වෙනස් වෙන පවතින ශීඝ්‍රතාවය. dr dt තප්පරයට සෙන්ටිමීටර. අරය වෙනස් වෙන පවතින ශීඝ්‍රතාවය. කාරණා පැහැදිලිද? R සමානයි 10යි. ඒතර අපි මොකක්ද මෙතන කරේ? අපිට දීලා තියෙන data එක පැහැදිලි. ඒ නිසා අපි v වලට ෆන්ක්ෂන් එක හැදුවා. පරිමාණ සිතේ කොට නැගුවා. ඒක කාලය විශ්ලේෂණය අවකාශය කරා. ඒතර මෙතන dv and dt කියන්නේ 3යි කියලා අපි ගන්නවා. ඒක පාවිච්චි කරනවා dr dt ට සිතයක් කරනවා. ඒ කියන්නේ මේ බැලුනේ අරය වෙනස් වෙන පවතින ශීඝ්‍රතාවය. ඉතින් මේක r වල ෆන්ක්ෂන් එකක් නිසා ඕනම r වර්ගයකට අදාළව ඒ dr dt අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒක තමයි මේ කරලා තියෙන්නේ. කාරණා පැහැදිලිනේ. දැන් ගාන ඊළඟ කොටස කියනවා මේ එනයි එම මොහොතේ කියන ආසමාන 10 වෙනි වෙලාවේ බැලුනේ මතුපිට පෘෂ්ඨ වර්ග බලය වෙනස් වෙන පවතින ශීඝ්‍රතාවය සොයන්න. ඒ කියන්නේ කැපිටල් A කියලා ගත්ත පෘෂ්ඨ වර්ග බලය d and dt හොයන්න කියනවා ආසමානයි 10යි. අපි දන්නවා A කියලා කියන්නේ ගෝලයක මතුපිට පෘෂ්ඨ වර්ග බලය සමානයි 4යි 5යි r වර්ග. ගෝලයක මතුපිට පෘෂ්ඨ වර්ග බලය සමානයි 4යි 5යි r වර්ග. එහෙනම් මේක ත්‍රිවිධයේ නවකලනය කරලා මට එනවා d dt සමානයි 4යි 5යි r වර්ගය අවකලනය කරපුවාම r විශේෂයෙන් 2යි r වෙනවා. හැබැයි dr and dt වලින් ගුණ කරන්න වෙනවා. එතකොට මට එනවා මෙතන 8යි 5r dr dt dr dt. හරි. හැබැයි දැන් මගෙන් ඉල්ලන්නේ r සමානයි 10. එහෙනම් මම r සමානයි 10 ආදේශ කරනවා. මෙතෙන්ට ආදේශ කරනවා, මෙතෙන්ට ආදේශ කරනවා, මෙතෙන්ට ආදේශ කරනවා. හරි. ඒතර මට එහෙනම් ලැබෙනවා මෙතනින් මට ගන්න පුළුවන් එම නිසා dA and dt r සමානයි 10යි. සමානයි මෙතෙන්ද 10 ආදේශ කරන්න ඕන 8යි 5යි 10යි 8යි 5යි 10යි වතාවක් dr and dt r සමානයි 10යි. එතකොට අපි දන්නවා මේකෙදි මෙතන එනවා 80යි 5 කියලා. 80යි 5. dr and dt r සමානයි 10යි. මේ මොකද? 3ට 400යි 3ට 400යි 5 වෙනවා 85යි. පහෙන් 3 කියලා ඉන්නේ කියන්නේ 0.6යි. තප්පරේ වර්ග සෙන්ටිමීටර. ඒක කියලා ගත්තනේ. දැන් ඔය පැහැදිලි කොහොමද මෙතනින් ඉස්සරහට අපි ගියේ කියන කාරණා.
ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මම හිතන්නේ දැන් ඒක ඕගොල්ලන්ට හදන්න පුළුවන් එකක් කියලා. සමචතුරස්‍රයක හැඩය එම හැඩය එලෙසම පවතිමින් ධාරයක දිග තප්පරයක සෙන්ටිමීටර් 2ක ශීඝ්‍රතාවයෙන් වෙනස් වේ. ඒ කියන්නේ dl and dt. dl and dt කියන්නේ dl and dt කියන්නේ. ධාරයක දිග සෙන්ටිමීටර් 15ක් වන මොහොතේ එහි මතුපිට වර්ගඵලය වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. ඒ කියන්නේ dA and dt. dA and dt කියන එක තමයි එතකොට හොයන්න ඕනේ. dl and dt දානවා. එහෙනම් කරන්න ඕනේ මොකක්ද? සාධාරණ අවස්ථාවක් සැලකෙන එක. හැම වෙලේම එක. සාධාරණ අවස්ථාවේ සමචතුරස්‍රයේ පැත්තක දිග අපි L කියලා හිතමු. නැත්නම් x කියලා හිතුවත් කමක් නැහැ. පැත්තක දිග අපි L කියලා හිතමු. මතුපිට පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A කියලා හිතමු. මතුපිට පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A කියලා හිතමු. සාධාරණ අවස්ථාවේ හැම වෙලේම තියෙන සාධාරණ අවස්ථාවේදී ඒ සාධාරණ අවස්ථාවේදී අපිට සිතයක් ගොඩනගලා අර අවකල පද වලට යන්න පුළුවන් ඉන්නේ. ඒ සාධාරණ මොකද සලකන්නේ? එතකොට ධාරයක දිග කැපිටල් L සිම්පල් L පෘෂ්ඨීය වර්ගඵලය කැපිටල් A කියලා ගන්නවා. එතකොට එහෙනම් ඒක සමානයි L වර්ගයනේ. එතකොට ඒක t විශ්යෙන් අවකලනය කරනවා. 2l වතාවක් dl and dt. dl and dt කියලා කියන්නේ 2යි. ඉතින් හරි සරල දෙයක් මම හිතන්නේ මේ ගාන මම හදන්න ඕනේ නැහැ කියලා. සාධාරණ අවස්ථාව සැලකුවා මතුපිට පෘෂ්ඨ වර්ගඵලයේ කැපිටල් A. නේ? ගානේ හදන්න දෙයක් නැහැ. මේ A සමානයි L වර්ගය. එතන මෙයා කාලය විශ්යෙන් අවකලනය කරනවා. වෙනවා dA dt සමානයි මෙයා L විශ්යෙන් අවකලනය කරලා කොහොමද? 1l dl and dt. මේ dl and dt තමයි අර 2යි කියලා එකතු දීලා තියෙන්නේ. එතන මේක සමානයි 2කට. ඒ කියන්නේ මේ ටික සමානයි 4යි L. d and d. ඉතින් ධාරයක දිග 15ක් වෙනවා කියන්නේ L සමානයි 15 වේද? එතන 60යි. එහෙනම් මෙතනින් එනවා dA and dt L සමානයි 15 වෙනවා. සමානයි 4 වතාවක් 15. L වෙනුවට 15 දාන්නේ 4 වතාවක් 15. ඒ කියන්නේ කීයද? 60යි. ඒක ඉතාම සරලව ගැටලුවක්. සරලව ගැටලුවක්. ඊළඟට අපි යමු 4 වෙනි ගාන. ඊළඟට අපි යමු 4 වෙනි ගානට. ඒකේ තියෙන්නේ රූපයේ ආකාරයෙන් හේතුආකාර බඳුන සිරස් ලෙස සමිකර එයට තප්පරයට ඝන සෙන්ටිමීටර 10ක ශීඝ්‍රතාවයෙන් ජලය ඇතුළු කරනවා. අන්න. ඒ කියන්නේ සෑම තප්පරයකදී ඝන සෙන්ටිමීටර 10ක් ඇතුළට එනවා. ඒ කියන්නේ සෑම තප්පරයකදීම බඳුන ඇතුළේ තියෙන ජල පරිමාණව ඝන සෙන්ටිමීටර 10කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ජල පරිමාණව ඇතුළේ තියෙන ජල පරිමාණව වෙනස් වන ශීඝ්‍රතාවය ඒවා dv and dt. එතන v කියලා අදහස් කරලා තියෙන හේතුවේ පරිමාණය නෙමෙයි. ඇතුළේ තියෙන ජල හේතුවේ පරිමාණය. ජලයේ පරිමාණය. හරි? ඒක ඔබ හොඳින් වටහා ගන්න. එතන v කියලා අදහස් කරේ හේතුවේ පරිමාණය නෙමෙයි. හේතුවේ ඇතුළේ තියෙන ජල හේතුවන්නේ. ජලයෙන් හැදිච්ච හේතුවන්නේ හේතුවේ ඇතුළේ තියෙන. අන්න ඒකේ පරිමාණය. ඒක වෙනස් වෙන ශීඝ්‍රතාවය 10යි. අද අපි ගැටලුවක් කියවද්දී ඒ ගැටලුව අපේ අධ්‍යක්ෂින් සීමාව ඇතුළේ අපි විශ්ලේෂණය කරගන්න ඕනේ. එතකොට අපේ මනසට අපි මේ සිග්නල් යවනවා. ඒ තමයි ඒ කරන්නේ. ඒ ඇනලයිස් කරනවා
කියලා කියන්නේ අපි මනසට සිග්නල් යවනවා. ඉතින් මේවා ඔයගොල්ලන්ට කියලා දුන්නාම ඔයගොල්ලෝ මේවා පිළිගන්නවද නැද්ද කියන මම දන්නේ නැහැ. නමුත් මම මේ ටීචින් කියන එක මේ කරුණු කියා දීම කියලා මේ හිතන කෙනෙක් නෙමෙයි. හරි? මේ ටීචින් කියන එක අවුරුදු දැන් 35ක් විතර තිස්සේ 30ක් විතර තිස්සේ 30 නෙමෙයි 35ක් විතර තිස්සේ මේ ගැන හිතනවා. හරි? වෘත්ති වශයෙන් මේක හදාරලා තියෙන අවුරුදු 3ක් කොහොමද ළමයින්ට ගණිතය උගන්වන්නේ කියන්නේ. ඒක වෙනම අවුරුදු 3ක් හදාරලා තියෙනවා. ඊට පස්සේ මගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් මම හදලා තියෙනවා. ඉතින් මම මේක දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒකයි මම ඔයගලන්ට උපදෙස් දෙන්නේ. මට කියන්න ඕනේ මම ගැන නෙමෙයි ඔයගලන්ට උපදෙසයි මට දෙන්න අවශ්‍යයි. ගැටලුවක් ඇනලයිස් කරනකොට වෙන්නේ ඒ එක එක data එක ඇනලයිස් කරද්දී මේ ගැටලුවේ සංසිද්ධියට අදාළ අපේ මනස තුල තියෙන සයිට්ස් ටික ඕපන් වෙනවා. ඒ ෆයිල්ස් ටික ඕපන් වෙනවා. ඊට පස්සේ ඒවා හොඳට ස්ටෝර් වෙලා තියෙනවා නම් ඒවා එකට ලින්ක් වෙනවා. ලින්ක් වෙලා අපිට පෙන්නනවා මේක මෙහෙම යන්න පුළුවන් කියන්නේ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක හරියට කරන්න නම් පියවර ගණනාවක් තියෙනවා. උගන්නන ගුරුවරයා හරියට තියරිය දෙන්න ඕනේ. එයා හරියට මේ සංසිද්ධි ටික මතු කරන්න. ළමයා ඒවා හරියට ස්ටඩි කරලා බොහොම පිරිසිදු පිළිවෙලට නිෂ්කලංකව ස්ටෝර් කරන්න ඕනේ ඇතුලේ. ඔන්න ඔය දේවල් කරලා තියෙනවා නම් තමයි මේ කටයුත්ත හරියන්නේ. ඔය අතරතුර තියෙන process එකේ කොහෙද කරන්නේ දුර වෙච්ච ගමන් මේ ක්‍රියාවලිය දුර වෙනවා. ඊට පස්සේ අපි අහනවා මෙහෙම අතුල් කරනවලු ජල කඳේ උස සෙන්ටිමීටර් 10ක් වන මොහොතේ ජල කඳ ඉහළ නැගමින් පවතින ශීඝ්‍රතාවය. හරි ඉතින් මේ ගාන පොඩ්ඩක් අපි හිතලා හරියට කරන්න ඕනේ. හරිද? දැන් අපි ඉස්සලා දැන් ජල කඳේ උස සෙන්ටිමීටර් 10ක් වන මොහොත මේ අපි ගහන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ජල කඳේ මේකේ සාධාරණ අවස්ථාවක් සලකන්න. ඇතුලේ ජල කඳේ සාධාරණ අවස්ථාව. ඒ සාධාරණ අවස්ථාව කියන්නේ ජල කඳේ උස සිම්පල් h කියලා ගමු. අරය සිම්පල් r කියලා ගමු. ඉතින් සාධාරණ අවස්ථාව සලකන්න මේ කතාවේ කරන්න බෑ. ඒ සාධාරණ අවස්ථාව ගන්න. साधारण जल कඳේ साधारण අවස්ථාවක් තමයි මේ සමතන. जल कඳේ साधारण अवस्था हरे जल कඳේ साधारण अवस्था जल कඳේ साधारण अवस्थाවක් මේ තියෙන්නේ. අරයා උස h. එතකොට මෙන්න මේ වෙලාවේ තියෙන
හේතුවේ පරිමාවක් නෙමෙයි. මේ හේතුව 400ක් උසයි. නෙමෙයි sorry 40ක් උසයි. හරි? මෙයාගේ ආරේ 30යි. දැන් එහෙනම් ජල කඳේ පරිමාව v ජල කඳේ පරිමාව v ජල කඳේ පරිමාව සමානයි කැපිටල් V නම් v සමානයි 3න් 4යි 5 sorry 3න් 1යි 5r වර්ගය h දැන් මෙතන විකල්පයන් තුනක් තියෙනවා V R H. ඒතර මේක අපිට අවකලනය කරන්න බෑ. අපි අවකලනය කරන්නේ ද්විවිකල්ප සිතනේ. ඒතර මෙතන විකල්පයන් තුනක් තියෙනවා. දැන් එහෙනම් V අපිට කොහොමද ඕනේ? R ගයින් කරන්නේ H ගයින් කරන්නේ කියන එක බලන්න ඕනේ. අපෙන් අහන්නේ උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. ඒ කියන්නේ dH යට dt නහන්නේ. අපෙන් අහන්නේ dH යට dt. හරි? ඒතර dH යට dt යහන නිසා එහෙනම් මේ R අයින් කරන්න ඕනේ. මේක එක්තර ෆන්ක්ෂන් එකක් බවට පත් කරන්න ඕනේ. මේක ගාන කියවලා බලන්න. ජල කඳේ උස 10ක් වන මොහොතේ ජල කඳේ ඉහළ නැගෙමින් පවතින ශීඝ්‍රතාවය. ඒ කියන්නේ dH යට dt කියන්නේ. x සමානයි 10 වෙලා. ජල කඳේ උස 10 වෙලාවේ ඒ උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. dH යට dt කියන එක ඒ වෙලාවේ. උස 10 වෙන වෙලාවේ, ඒ කියන්නේ x වලගේ 10 වෙන වෙලාවේ උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. ඒවත් dH යට dt කියන එක. දැන් එහෙනම් අපි තීරණය කරමු මේ r වර්ගය අයින් කරන්න ඕනේ. එහෙනම් මම මේකට ගන්න 1 කියලා මේ සමීකරණේ. දැන් අපිට මොකක් හරි වෙනත් සම්බන්ධයකට යන්න වෙනවා මේ r h ඇසෙන් හොයන්න. ඔබට පේනවද? මෙන්න මෙතන තියෙනවා සමරූපී ත්‍රිකෝණ දෙකක් නේ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කෝණ සමානයි මේ තුන් දෙන්නයි. එහෙනම් සමරූපී ත්‍රිකෝණ තියෙන්නේ. හරි. එතකොට සමරූපීතාවය ඇසුරින් අනුරූප පාද සමානුපාතිකයි කියලා කියන්න පුළුවන්. ඒ කිව්වේ r බෙදීම 30. r බෙදීම 30 සමානයි h බෙදීම 40. මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදේ R ඊට අනුරූපව තියෙන්නේ මෙයා 30. ඒතර R බෙදීම 30 සමානයි කුඩා ත්‍රිකෝණේ මුලින් සලකන්නේ. එයාගේ මේ පාදේ දිගේ H බෙදීම අනිත් එක්කෙනාගේ ඊට අනුරූප පාදේ 40. එතකොට R බෙදීම 30 R බෙදීම 30 සමානයි H බෙදීම 40 කියලා ගන්නකොට සමරූපී ත්‍රිකෝණය ඇසුරින්. එහෙම නැත්නම් මෙන්න මේ කෝණේ tan නගේ සලකන්න. මේකේ tan නගේ ලියුවේ R බෙදීම H කියලා. මේ කෝණේ tan නගේ මට ලියන්න පුළුවන් R බෙදීම H කියලා. මේ කෝණේම tan නගේ මට ලියන්න පුළුවන් 30 බෙදීම 40 කියලා. ඒවත් පුළුවන්. ඒත් දෙන්නේ අර තමයි. මේ කෝණේ tan නගේ මට ලියන්න පුළුවන් R බෙදීම H කියලා. ඒ වගේම මේ කෝණේ tan නගේ ලියන්න පුළුවන් 30 බෙදීම 40 කියලා. දෙකම එකයි. ඒ ඕවා විස්තර කරන්න ඕනේ අපි කෙලින්ම කියලා ගමු. එහෙනම් අපි එහෙම ලියමු. R බෙදීම H සමානයි 30 බෙදීම 40. ඒ බිඳුවට බිඳුව කැපෙනවා. එහෙනම් මේකෙන් එනවද R සමානයි කියලා 4න් 3යි H. R කියන්නේ 4න් 3යි. එහෙනම් මේක මම ගෙනල්ලා එකට ආදේශ කරනවා. ඔයාලා මෙතන ලියන්න ඕනේ. R බෙදීම H සමානයි 30 බෙදීම 40යි. එහෙනම් මේකෙන් ගම වෙනවා R සමානයි කියලා
4න් 3යි h. දැන් අපි ආවගාමය එකට ආදේශ කරමු. එකට ආදේශ කරමු. එකට ආදේශ කරොත් මට එනවා v සමානයි කියලා. 5ට 3යි 5ට 3යි r වර්ගය 3යි 1ට 4 වර්ගය h. इधर मित्रें एक 3 कपला है ना 3i 5 h का नहीं 3i 5 h का नहीं इधर 3 कपला है ना तो 3i 5 h का नहीं है तो 10 මේක තමයි v කියලා කියන්නේ. දැන් මේක කාර්ය විශේෂයෙන් අවබෝධ කරගන්න. අපි රෝගී නැත්නම් එක කොටස තමයි මේ කරන්නේ. t විශේෂයෙන් අවකලනය කිරීමෙන් එම නිසා dv යට dt සමානයි 3i 5 යට 16 කියන්නේ නියතයක්. මේක e වලින් අවකලනය කරන්න බෑ මේක අපි h වලින් අවකලනය කරනවා ඒක වෙනවා 3i h වර්ගය කියලා dh කට dt වලින් උපදිනවා. නමුත් අපි දන්නවා dv and dt කියන්නේ 10යි. ඒ නිසා 10 සමානයි 9i 5 h වර්ගය 9i 5 h වර්ගය යට 16 dh කට t. එහෙනම් මට එනවා dh and dt සමානයි කියලා 160 බෙදීම 9 160 බෙදීම 9i 5 h වර්ගය dh and dt h සමානයි 10යි. දැන් අපිට ඕනේ උස 10ක් වෙන වෙලාවේ මෙයාගේ උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. එහෙනම් x සමානයි 10 ආදිස්. 160 බෙදීම 9යි 10 වර්ගය කියන්නේ 100. අතේ 45 උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. તો බලන්න අපි මේ ගැටලුවට ගියේ මුලින්ම අපි ජලකඳේ පරිමාවට ෆන්ක්ෂන් එකක් හදුවා. ඒක හදපුවම අපිට පේනවා ඒක විචල්‍ය තුනක් තියෙනවා. එහෙනම් මේ එකක් අයින් කරන්න ඕනේ. එක්ක v කියන්නේ r වල ෆන්ක්ෂන් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් v කියන්නේ h වල ෆන්ක්ෂන් එකක් කරන්න ඕනේ. හැබැයි අපෙන් අහන්නේ ජලකඳේ උස වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. එහෙනම් අපි මේක h වල ෆන්ක්ෂන් එකකට වෙනස් කරන්න තීරණය කරා. ඒ වෙනස් කරද්දී එහෙනම් අපි r සහ h අතර සම්බන්ධයක් ගොඩනගනවා. ඒ සම්බන්ධය ගොඩනගන්න අපි මෙතෙක් පාවිච්චි කරපු දත්ත දෙකක් තියෙනවා. ඒ දත්ත දෙක පාවිච්චි කරන හැටි ගැන අපි කල්පනා කරා. මෙන්න මේ කෝණේ ටැන්ජන්ට් මට ලියන්න පුළුවන් r බෙදීම h කියලා. ඒ වගේම මේ කෝණේ ටැන්ජන්ට් ලියන්න පුළුවන් මට 30 බෙදීම 40 කියලා. ඒ දෙක සමාන කරනවාම මෙහෙම ආවා. ඊට පස්සේ අපි v ට ෆන්ක්ෂන් එකක් ගත්තා h වලින්. ඒක කාලය විශ්යෙන් අවකලනය කරලා අදාළවට කියනවා. හරි? අපි බලමු මේකේ දෙවෙනි ගාන. ජලකඳේ ඉහළ කොටසේ ආරය. ඒ කියන්නේ මේ ජලකඳේ ඉහළ කොටසේ ආරය 14ක් වන මොහොතේ එහි අරය වැඩි වීම පවතින ශීඝ්‍රතාවය සරයි.
දැන් ඊළඟ මොහොතේ ඉල්ලන්නේ මේ ජනපදයේ ඉහළ කොටසේ අරය 14 වෙනි වෙලාවේ අරය වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය. ඒ කියන්නේ dr යට dt කියන එක. එහෙනම් මෙන්න මේ ෆන්ක්ෂන් එක වෙනුවට r වල ෆන්ක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න නම් අපි මෙතනදී r වෙනුවට h වලින් ආදේශ කරේ. h වෙනුවට r වලින් ආදේශ කරා නම් හරි. නේ? දැන් අපි ගමු. නමුත් අපි කෙලින්ම මේකෙන් h උත්තර කරමු. ඔබට හැකියාව තියෙනවා මේකෙන් h උත්තර කරන්න. h මෙහාට ගත්තා 40 උඩට දැම්මා. නැත්නම් මෙතනින් h උත්තර කරමු. 4i r යට 3 නේ. මෙතනින් ගත්තා 4i r බෙදීම 3. h කියන්නේ 4i r බෙදීම 3. දැන් අපි මේ එක කියන සමීකරණයට ආයෙ පාරක් යනවා. ඒ කියන්නේ මට එනවා v සමානයි කියලා 3න් 1යි πr වර්ගය 3න් 1යි πr වර්ගය h කියන්නේ 4i r බෙදීම. දැන් මට එනවා v සමානයි කියලා 4i πr ගණය 4i πr ගණය බෙදීම 9. එතකොට මේක t විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ. මොකද අපි කරන්නේ dr dt නිසා. එම නිසා dv dt සමානයි 4i π යට 9. මේක r වලින් අවකලනය කරපුවම 3i r වර්ගය. dr ට dt. මේ dv යට dt තමයි ඒගොල්ලෝ 10 කියලා දීලා තියෙන්නේ. ඒ නිසා 10 සමානයි 12i π r වර්ගය. තුනක් වෙන 4i π r වර්ගය යට 3. පතාවක් dr ට dt. එහෙනම් මේකෙන් මම dr ට dt උත්තර කරනවා. මට එනවා dr ට dt සමානයි 15 බෙදීම 2i π r වර්ගය. ඕකේ. දැන් අපෙන් ඉල්ලන්නේ ඉහළ කොටසේ අරේ 14ක් වෙනවා. ඒ තමයි dr ට dt දෙන එන ශ්‍රිතය. අරේ වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය සඳහා පවතින සාධාරණ ශ්‍රිතය මේ. හරි. එතකොට මේ අපිට ඕනේ එක්තරා මොහොතක r වගේ 14 වෙනවා. එම නිසා dr ට dt r සමානයි 14. 15ට 2i π 14 වර්ගය. මම දැන් මේක සුළු කරලා ඔයගලන්ට ගන්න ඕන. ඕක මේ ඔයගලගේ ප්‍රශ්නයක් තමයි. 315ට 309යි පයිද ඔයගොල්ලෝ දෙන්නේ මම හිතන්නේ. तो रेगे रोग इलाका देखो सा तारीख रोग इलाका देखा विकरा इधर तीन में के रोग इलाका तुला पड़ सकता
අපි බලමු එහෙනම් නොමිලක්කම් තුන කොටස. තවද එම මොහොතේදී කියන්නේ එතකොට මේ ඊට කලින් අවස්ථාවේ අර r සමානයි 14 කියන අවස්ථාව. r 14 වෙනවා. හරි. එම මොහොත කියලා අදහස් කරන්නේ ඒක. තවද එම මොහොතේදී හේතුවේ ජලයේ ස්පර්ශ වී කොටසේ වර්ග බලයෙන් වැඩි වීම පවතින ශීඝ්‍රතාවය. ජලයේ ස්පර්ශ වී කොටස හේතුවේ ජලයේ ස්පර්ශ වෙලා මේ වටේ ඒ කියන්නේ හේතුවේ වක්‍ර පෘෂ්ඨය. අර උඩ වර්ගයට නැතුව. ජල හේතුවේ උඩ වර්ගයට නැතුව ජල හේතුවේ වක්‍ර පෘෂ්ඨය. අන්න ඒ වෙලාවේ මේ මොකක්ද මේ හේතුවේ ජලයේ ගෑවිලා තියෙන කොටස. ඒ ජලයේ ගෑවිලා තියෙන කොටස කියන්නේ මේ ජල හේතුවේ වක්‍ර පෘෂ්ඨය. ඔයගොල්ලෝ දන්නවා හේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ග බලය කියන්නේ ϕrl කියන එක නේ. ඇලවුස L නම් හේතුවේ ඇලවුස L නම් මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ග බලය. ජලයේ ගෑවිලා තියෙන මේ වක්‍ර පෘෂ්ඨයේ මේ හේතුවේ වක්‍ර පෘෂ්ඨයේ ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක් නේ ජලයේ ගෑවිලා තියෙන්නේ මේ හේතුව ඇතුලේ. එතකොට ඒ වර්ග බලයට අපි අකුරක් ගමු. අපි ගමු a0 කියලා. එම වර්ග බලය සමානයි a0 නම් හරි. එම වර්ග බලය a0 නම් a0 සමානයි ϕrl. දැන් මේ L කියන එක අයින් කරන්න ඕනේ. R ලෙසින් අයින් කරන්න ඕනේ. මොකද R වල සිතයක් අපි හදා ගන්න ඕනේ A0. මොකද එම මොහොතේ කියලා කියන්නේ මේ R සමානයි 14 වෙන වෙලාවේ. එතකොට L කියන එක නා R ලෙසින් අයින් කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපි දන්නවා මේ තුන් දෙනා අතර π දෙකට සම්බන්ධය තියෙනවා. R x සහ L අතර. ඒතර මට කිව්ව හැකි L වර්ගයේ සමානයි කියලා R වර්ගයේ දන h වර්ගය. එතකොට h කියන්නේ 3න් 4යි R. එහෙනම් මෙතන එනවා R වර්ගය ධන 3න් 4යි R වල වර්ගය. එතකොට මෙතනින් එනවා L වර්ගයේ සමානයි කියලා. විසිපහයි R වර්ගයට 9. එහෙනම් මට මේකෙන් එනවා L කියන්නේ මේකේ වර්ගමූලය කරලා 5යි R දෙකේ 3 දෙක. L කියන්නේ 5යි R දෙකේ 3. ඒතර L තමයි ආදේශ කරනවා මේක. එහෙනම් දෙවෙනි සමීකරණය මට එනවා A0 සමානයි 5R L. L කියන්නේ 5යි R දෙකේ 3. මෙතනින් එනවා 5යි R වර්ගය 3 A0. දැන් මේක අපි කාලය විශ්යෙන් අවකලනය කරනවා. ඒතර DA0 යට DB 5යි 5 බෙදීම 3 මෙයා R විශ්යෙන් අවකලනය කරොත් 2යි R DR එකට D. දැන් මට ඕනේ R සමානයි 14 දී DA0 වෙන DD නේ. එම මොහොතේ කියලා කියන්නේ.
සමානයි 5.3 දෙවතාවක් 14 දෙවතාවක් 14 dr එකට dt r සමානයි 14 dr එකට dt r සමානයි 14 අපි dr එකට dt දාන්නේ r සමානයි 14 නේද එයාගේ ඉතින් ඒක ගෙනියලා මෙතනට ආවොත් ඉතින් මේක ගෙනියලා ආදේශ කරනවා. ඒ ආදේශ කරනකොට 14ක් කපලත් යනවා. හොඳට සුළු වෙනවා. ඒතර සුළු වීමක් එනවා. හොඳට සුළු වීමක් සිදු වෙනවා දැන්. එම නිසා dA naught या dt r समान 14 समान 5 දෙවරක් 14 ගුණ කිරීම dr dt 15ට දෙකයි 5 14 වගේ දෙකයි 5 14 වගේ ඕක සුළු කරලා ගන්න. දෙකට දෙක කැපෙනවා 14ට 14ක් කැපෙනවා. 5ට 5 කැපෙනවා. උඩ එනවා 75. පාරසර 5 තමයි කැපෙන්නේ ගියා. දෙක කැපෙනවා 5 කැපෙනවා. ඊට 14ක් කැපෙනවා. 75ට 14ක් කියලා එනවා. අර කේතුවේ ජලයේ ස්පර්ශ වෙලා පවතින කොටසේ වර්ගඵලයේ වෙනස් වීම පවතින ශීඝ්‍රතාවය. ඒතර මේවා ඔයගොල්ලෝ අවශ්‍ය තැන්වලදී නවත්තලා මේවා නවත්තලා තනියම ස්ටඩි කරන්න පුළුවන්. අවශ්‍ය තැන්වලදී නවත්තලා තනියම මේවා ස්ටඩි කරන්න පුළුවන්. අවශ්‍ය තැන්වලදී නවත්තන්න. හොඳයි අපි එහෙනම් ඊළඟ ගැටලුවට යමු.
ඒ ගානේ ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඇත්තටම මේක හොඳම ගානක් මම හදලා දාපු ගැටලුවක්. මොකද මේනි ගණන් හරි අඩුයි මේ. ශීඝ්‍රතා මිනිම සම්බන්ධ ගැටලු පොත්පත්වල පාස් පේපර්ස් වල නැත්තේ නෑ. තාම කම්බයින් මැත්ස් වලදී දුන්නේ නෑ මේ. මම නම් බලාපොරොත්තු වෙනවා දෙන්නේ කියලා දැන් ගොඩක් කාලෙකින් ඉඳලා. දැන් තාම දුන්නේ නෑ. හරි අපි බලමු යන පස්වෙනි ගාන. ඒක කියන්නේ වෘත්තාකාර ලෝහ දැටියක් එහි හැඩය එලෙසම පවත්වා ගනිමි. ඒ කියන්නේ වෘත්තාකාරව පවත්වා ගනිමි. තප්පරයකට සෙන්ටිමීටර් 0.5 ශීඝ්‍රතාවයෙන් එහි අරය අඩු කර ගනිමි. dr කට dt අරය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අරය අඩු කරගන්න. දැන් ඔයගොල්ලන් මතකද මම අවකලනයේදී ඉගෙනනවා ශ්‍රිතයක් වැඩි වෙනවා නම් එයාගේ වැඩි වෙන ප්‍රාන්තරය තුල අවකලන සංගණකය ධනාංකයක් කියලා. මතකද? ඒක නම්මා පවණක් කියන එකට ඒ කියන්නේ දෙපැත්තම වළංගුයි. ශ්‍රිතයක් යම් ප්‍රාන්තරයක් තුල වැඩි වෙනවා නම් ඒ ප්‍රාන්තරය තුල එයාගේ අවකලන සංගුණකය ධනයි. යම් ප්‍රාන්තරයක් තුල ශ්‍රිතයක අවකලන සංගුණකය ධන නම් එම ප්‍රාන්තරය තුල ශ්‍රිතය වැඩි වෙනවා විලෝම වශයෙන්. ඒ වගේමයි කිසියම් ප්‍රාන්තරයක් තුල ශ්‍රිතයක් අඩු වෙනවා නම් එම ප්‍රාන්තරය තුල ශ්‍රිතයේ අවකලන සංගුණකය ඍණයි. එලෙසම ශ්‍රිතයේ අවකලන සංගුණකය ඍණ වෙනවා නම් යම් ප්‍රාන්තරයක් තුල එම ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩු වෙනවා. දැන් මෙතන කියන්නේ අරය අඩු කරගනින් කියලා. එහෙනම් මේ අරය කියන ශ්‍රිතය, අරයට තියෙන ශ්‍රිතය අඩු වෙන ශ්‍රිතයක් නේ. අරය අඩු වෙන ශ්‍රිතයක්. ඒතර අඩු වෙන ශ්‍රිතයේ අවකලන සංගුණකය. ශ්‍රිතයක් අඩු වෙනවා නම් අවකලන සංගුණකය ඍණ වෙනවා. එහෙනම් මෙතන dr dt කියන්නේ ඍණ 0.5යි. අන්න ඒක තමයි මෙතන අල්ලන්න ඕන පොයින්ට් එක. dr dt කියන්නේ ඍණ 0.5යි කියන්නේ. අරය සෙන්ටිමීටර් 10 කරන මොහොතේ එහි මතු පිට වර්ග බලය වෙනස් වෙමින් පවතින ශීඝ්‍රතාවය. මතු පිට වර්ග බලයක් අනිවාර්යයෙන්ම අඩු වෙමින් පවතින වෙනවා. එහෙනම් dl dt දෙන්න ඕනේ ඍණ උත්තරයක්. අනිවාර්යයෙන් මේක ඍණ වෙනකොට ඒකත් ඍණ වෙනවා. මේක ඍණ වෙනකොට ඒකත් ඍණ. එහෙනම් දැන් අපි සාධාරණ අවස්ථාවක් සලකනවා. අරය ආරම්භ මොහොත මේක හරි ලේසි ගැටලුවක්. අරය ආරම්භ මොහොතක් සලකනවා. ඒකට වර්ග බලය අපි කැපිටල් A කියලා හිතනවා. A සමානයි pi r වර්ගය. A සමානයි pi r වර්ගය. හරි? ඉතින් මේ කාලේ විශ්ින් අවකලනය කරොත් dl dt සමානයි pi වතාවක් මේක r වලින් අවකලනය කරපුවම 2r dr කට dt. මෙතනින් එනවා 2pi r dr dt. හැබැයි අපි දන්නවා dr dt කියන්නේ ඍණ 0.5. එහෙනම් මේකේ ගුණයක් මට එනවා ඍණ pi r dr dt. හරි එහෙනම් අපිට ඕනේ අරය 10ක් වෙන වෙලාවේ dr dt. එහෙනම් dr dt r සමානයි 10. ऋण 10 ऋण 10
අසාර ගැටලුවක්. මේකේදී දැන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අඩු වෙන සිතේට අවකලයේ ඍණාගයක් ගන්නවා කියන කාරණා. හොඳයි අපි හයවෙනි ගානකට එන්නේ. මේ ගණන් මම මෙහෙම හදාගෙන ගියාට ඕගොල්ලෝ මේක බලාගෙන යන්න එපා. ඕගොල්ලන්ට අත් දෙකකින් එකතු වෙනකොට දැන් එක ගානක් දෙකක් බලනකොට දැන් අත් දෙකකින් එකතු වුණාට පස්සේ ඊට පස්සේ අර කලින් බැරිවිච්ච ඒවා ආයෙ try කරලා බලන්න ඕනේ. මේ වීඩියෝ එක ඕගොල්ලෝ ළඟ තියෙනවා. හරි. ඉතින් ඒක තියෙන්න ඕනේ. දැන් අපිට තාම මාස 6යි තියෙන්නේ. මම කියන්නේ අපි පෙබරවාරි අග වෙනකොටවත් සිලබස් එකෙන් 90කට එහා පැත්තේ ප්‍රමාණය ඉවර කරගන්න ඕනේ. මොකද මම පෙබරවාරි මාසේ ඉඳලා ෆුල් පේපර්ස් කරන් තමයි වෙනදා නම් මම කරන්නේ. ඉතින් මේ දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මොන වගේ දෙයක් වෙන්නන්නේ. අනික මම තීරණය කරා මෙන්න මෙහෙම එකක්. මේ තනිකරම පාඩමක් නම් මේ වීඩියෝ හරහා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ එතකොට පොඩ්ඩක් ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම කරනවා. තියරි ආශ්‍රිත ගණන් ටික ඔක්කොම පන්තිය කරනවා. තව වැඩි විභාග ගණන් සැලකිය යුතු කොටසක් පන්තිය කරනවා. ඊටු ටික ඒ කියන්නේ අපි දැන් සාපේක්ෂ ප්‍රවේගය ගත්තොත් එහෙම ගොඩාක් ගණන් හදන්න යනවානේ. අර ඒ අගහරියේ වටික මේ අපි ගන්නවා මේ වීඩියෝ හරහා ගන්න. එතකොට හරිනේ පන්තියේ තියරි ටික ගෙනනවා, පන්තියේ තියරි ආශ්‍රිත ගැටලු ටික කරනවා, පන්තියේ විභාග ගැටලු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කරනවා. ඊටු ටික ඒ කියන්නේ අපි කොහොමත් සතියකට පැය දෙකක විතර ප්‍රමාණයක් සේව් කරගන්න ඕනේ මේලා. ඉතරයි කතාව. සතියකට පැය දෙකමාරක ප්‍රමාණයක් මේ හරහා බේර ගන්න ඕනේ. හරි ඒක මට දැන් උරුටාව කරන්න ඕනේ දේ මොකක්ද කියලා. මේ අනිත් එක තමයි මේ 2020 අය මේකයි මේ එකට යනකොට හරි අමාරුයි 2020 ගේ වෙබ් ක්ලාස් එකත් එක්ක. තව නොබෝ දිනකින් මේකට මම අවතීර්ණ වෙනවා. මේ කාර්යයට ඔයගොල්ලන්ගේ ඉදිරියට. එතකොට ඊට වඩා වීඩියෝස් කරගෙන යනවා. දැන් මම හිතාගත්තේ ඒකයි. දැන් සාපේක්ෂ ප්‍රවේගයේ ඉතුරු ගණන් ටික හදන්නේ මේකේ. දැන් සමතුලිතතාවයේ ඉතුරු ගණන් ටික දැන් මේකේ හදනවා. ඊළඟට කාර්යය පටන් ගන්නවා. සංදිපල මේ නිව්ටන් චලනයේ පටන් ගන්නවා. ඒවයි තියරි කරනවා ගණන් හදනවා ඉතුරු ටික මෙහෙ යනවා. එතකොට හරිනේ. එතකොට ඔයගොල්ලන්ට මේ කාර්යය කරගෙන යන්න පුළුවන්. බාධාවක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ ගානට. ඒ කියන්නේ 6 වෙනි එක. 6 වෙනි එකේ තියෙන අරය සෙන්ටිමීටර් 50ක් සහ උස මීටර 1.5ක් වූ ඒකාකාර හේතුආකාරයේ ජල ටැංකියක් ඒ ශීර්ෂයේ යටට සිටිනසේ අර කලින් වගේ මේ අක්ෂයේ සිරස්ස අචලව සවිකර ඇත. එහි ඇති ජලය තප්පරයට ඝන සෙන්ටිමීටර් 25ක ශීඝ්‍රතාවයෙන් ඉවත් කරනු ලැබේ. අන්න. ඒ කියන්නේ ඇතුලේ තියෙන ජලය ඉවත් කිරීමක් වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන ජල ශ්‍රිතය V කියලා ගත්තොත් ඒ V ශ්‍රිතය අඩු වෙමින් පවතින ශ්‍රිතය. V කියන්නේ අඩු වෙමින් පවතින ශ්‍රිතය. මම මෙතන V කියලා අදහස් කරේ භාජනයේ ඇතුලේ තියෙන ජල පරිමාව. ඒක අඩු වෙමින් පවතින ශ්‍රිතය. ජල කඳේ උස 70ක් වන මොහොතේ ජල කඳේ උස 15 වසමින් පවතින ශීඝ්‍රතාවයද සොයන්න. තවද එම මොහොතේ ජල කොටසේ වෘත්තාකාර හැඩයෙන් මතු පිට වර්ග බලය අඩුවෙන් පවතින ශීඝ්‍රතාවයද හොයන්න කියලා තියෙනවා. කාරණා පැහැදිලි